අපි අද සාකච්ඡා කරන්නේ 10 වසර 7 වන පාඩම. මේක දෙවන වාරයේ පාඩමක්. 7 වන පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. දැන් ඔබට මූලද්‍රව්‍ය හා සංයෝග කියනකොටම මතක් වෙන තනි වචනය තමයි පදාර්ථ. මේ මූලද්‍රව්‍ය හා සංයෝග පදාර්ථ කියන පොදු කුලකයට තමයි අයිති වෙන්නේ. දැන් ඔබ දන්නවා පරිසරය ගත්තම මේ පරිසරයේ පදාර්ථ තියෙනවා, ඒ වගේම ශක්තියින් තියෙනවා. එතකොට මේ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ පදාර්ථ හා ශක්තියින්ගේ. එහෙනම් අපි මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ පදාර්ථ ප්‍රමාණනය කරන ආකාරය, කොහොමද මේවා මැනගන්නේ කියන එක තමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරන්න. හොඳයි. පදාර්ථ වල ස්කන්ධය මැනීම. පදාර්ථ වල ස්කන්ධයමයින් අපි විවිධ ඒකක භාවිතා කරනවා. මොනවද? මෙන්න මේ වගේ එකක. කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වගේ එකක වලින් අපිට පුළුවන් පදාර්ථ වල ස්කන්ධය මනින්න. උදාහරණයක් සීනි කිලෝග්‍රෑම් එකක්. හාල් කිලෝග්‍රෑම් 10ක්. ආදී වශයෙන් අපි මේ එදිනදා ජීවිතයේදී පරිහරණය කරන ද්‍රව්‍ය වල ස්කන්ධය මැනගෙන, ඒ කියන්නේ පදාර්ථ වල ස්කන්ධය මැනගන්න මේ එකක භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ පදාර්ථ නිර්මාණය වෙලා තියෙන අතිශයින්ම කුඩා අංශු මැනගන්න මේ කියන කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වැනි ඒකක විශාල වැඩි. ඉතා විශාලයි. ඉතින් මෙන්න මේ නිසා කොතරම් විශාලද කියනවා නම් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකයේ පරමාණු. හරි. ඊළඟට අපි ගමුකෝ සංයෝග වල තැනුම් ඒකකයේ අණු. එහෙම නැත්නම් අයන. මේවා අතිශයින්ම කුඩා අංශු. මේ වාගේ ස්කන්ධය මැනගන්න බෑ. ස්කන්ධය මැනීමට භාවිතා කරන කුඩාම ඒකකයෙන් වත් මේ මනින්න බෑ කියන්නේ අගයක් කියන්න බෑ කියන එක නෙමෙයි. ඒ අගය භාවිතයට අපහසුයි. ඒ කියන්නේ මෙන්න මේකයි. උදාහරණයක් විදියට පරමාණු, අණු, ඒ වගේම අයන වැනි කුඩා අංශු වල ස්කන්ධය මනින්න අපි භාවිතා කරොත් කුඩාම ඒකකය වන අටෝග්‍රෑම් කියන එක ඒක පවා විශාල ඒකකයක් විදිහට තමයි පේන්නේ. දැන් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු අටෝග්‍රෑම් එකක් කියන්නේ කොපමණද කියලා. මෙන්න මෙතන ඒ ගැන යම් අදහසක් තියෙනවා. මේ තියෙන්නේ අටෝග්‍රෑම්. ග්‍රෑම් එකක් අරගෙන කොටස් 1000කට බෙදුවොත් සමාන. හරිද? එයින් එක කොටසක් සමාන වෙනවා මිලිග්‍රෑම් එකකට. හරිද? ග්‍රෑම් එකක් අරගෙන කොටස් දසලක්ෂයකට බෙදුවොත්, රයිට්, එයින් එක කොටසක් සමාන වෙනවා මයික්‍රෝග්‍රෑම් එකකට. පැහැදිලි මං කියන එක? අපිට පැහැදිලි මෙතන තියෙනවා බිංදු දසලක්ෂයක්, බිංදු 6ක්. එහෙනම් මේ ග්‍රෑම් එක කියලා හිතා. මෙන්න මේ ප්‍රමාණය කියලා හිතන ග්‍රෑම් එකකට අදාළ වෙන්නේ. ඕක බෙදන්න ඕන කොටස් කීයකට? දසලක්ෂයකට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තොත් තමයි මයික්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. තේරුණාද? හැබැයි ඔබට පේනවා ඇති අටෝග්‍රෑම් එකක් කියන්නේ කොටස් දසලක්ෂයකට නෙමෙයි. පේනවයි? 1/1018 වෙනි බලයකට, කියන්නේ 1.18ක් බලයකට බෙදලා ඒකෙන් එක කොටසක්, අතිශයින්ම කුඩා ප්‍රමාණයක් තමයි අටෝග්‍රෑම් එකක් කියලා හඳුන්වන්නේ. මම නැවත කියනවා ග්‍රෑම් එකක් අරගෙන ඒක බෙදන්න ඕන කොච්චරද? 1/18කට කොටස් ඔන්න ඔච්චර ගානකට. තේරුණාද? අන්න ඒකෙන් එක කොටසක අගය කීයක් වෙනවද? අටෝග්‍රෑම් එකක්. ඒ අතිශයින්ම කුඩා පරිමාණයක් තමයි අටෝග්‍රෑම් කියන්නේ. හැබැයි
අටෝග්‍රෑම් පවා පරමාණු අණු අයනවල ස්කන්ධය මනින්න විශාල වැඩි. හොඳයි. ඒක තේරුම් ගන්න නිදසුනක් මෙතන තියෙනවා. ඔබට පේනවා ඇති මෙතන හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය ග්‍රෑම් වලින් පෙන්වලා තියෙනවා. මේ තියෙන අගේ 1.674යි 10 ඍණ 24යි ග්‍රෑම්. 10 ඍණ 24යි ග්‍රෑම්. ඒක අපි දශම සංඛ්‍යාවක් විදිහට පෙන්නුවොත් මෙන්න මේ අගය තමයි තියෙන. ඔබට පේනවා ඇතිනේ කොච්චර කුඩාද කියලා. 0.0 විශාල සංඛ්‍යාවකට පස්සේ ඒ කියන්නේ ඇත්තටම මෙතන තියෙන 0.23යි 1.664 ග්‍රෑම් තමයි ග්‍රෑම් වලින් කිව්වොත් හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය. කියන හයිඩ්‍රජන් වල ගුණ තියෙන කුඩාම කොටස තමයි හයිඩ්‍රජන් පරමාණුව. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් නම් මෙන්න මේ අගය වෙනවා. තවත් කීපයක් මෙතන ඔබට පෙන්වුම් කරලා තියෙන මේ තියෙන මෙන්න බලන්න කාබන් පරමාණුක ස්කන්ධය. කාබන් පරමාණුක ස්කන්ධය 1.993 10 ඍණ 23 ග්‍රෑම්. අතිශයම කුඩා ස්කන්ධයක්. සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 10 ඍණ 23 ග්‍රෑම්. ක්ලෝරින් පරමාණුක ස්කන්ධය 5.903යි 10 ඍණ 23 ග්‍රෑම්. පොටෑසියම් පරමාණුක ස්කන්ධය බලන්න 6.476යි 10 ඍණ 23 ග්‍රෑම්. මේවා අතිශයින්ම කුඩා ස්කන්ධයන්. නිසා මේ ග්‍රෑම් කියන එකකය එහෙම නැත්නම් අටෝග්‍රෑම් වලින් කිව්වත් මේක භාවිතයට තරමක් අපහසුයි. පරමාණු වල ස්කන්ධය මනින්නේ කොහොමද? දැන් පරමාණුක ස්කන්ධය මනින්න ග්‍රෑම් අටෝග්‍රෑම්වත් ඒවත් විශාල වැඩි කියලා අපි කිව්වා. අණු අයන පරමාණු වල කුඩා අංශ වල. ඒක නිසා මේ සඳහා අපි මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරනවා. අපි යම් පරමාණුවක් තෝරගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට. යම් පරමාණුවක් තෝරගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට. තෝරගෙන ඒ පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව අනෙක් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය අපි මැන ගන්නවා. හරි. උදාහරණයකට අපි හිතමුකෝ ඉස්සර ගත්තේ පුතේ ආරම්භ යුගවල ගත්තේ මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. හයිඩ්‍රජන් අරගෙන හයිඩ්‍රජන් වගේ අනිත් මූලද්‍රව්‍ය පරමාණු කොච්චර ස්කන්ධයකින් යුක්තද? දැන් උදාහරණයක් අපි හිතමුකෝ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය යම් 1යි කියලා. 1යි කියලා අපි මොකක් හරි එක කියන්නේ 1යි කියලා කියමු. එහෙනම් අපි බලනවා කාබන් වල ස්කන්ධය. අපි හිතමු කාබන් වල ස්කන්ධය 12යි. හරි. එහෙනම් පුතේ හයිඩ්‍රජන් වගේ කාබන් කී ගුණයක්ද? 12 ගුණයක්. ඒකට අපි කියනවා කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් තමයි අපි මනින්නේ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් මනින්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයක් අපි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට තෝරගන්න. තෝරගෙන ඒක වගේ අනෙක් පරමාණු වල ස්කන්ධය කී ගුණයක්ද කියලා බලනවා. ඒකට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. පරමාණු වල මැන්නොත් කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. අණු වල මැන්නොත් කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. සූත්‍රය අපි ගණනය කරොත් අපි කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. කොහොමද? වර්තමානයේදී පරමාණුක ස්කන්ධ ඒකකය. මේකට අපි කියනවා ළමයි ඉංග්‍රීසියෙන් atomic mass unit කියලා. ඒ කියන්නේ AMU. හරි. ඒ නිසා පරමාණුක ස්කන්ධ ඒකකයට AMU කියලාත් කියනවා. එතන මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට මම කලින් කිව් පරිදි අතීතයේදී භාවිතා කරේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයයි. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. නමුත් වර්තමානයේදී පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිතා කරන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්.
පැහැදිලි? කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය නෙමෙයි. ඒ ස්කන්ධය 12කට බෙදුමන්නේ එක පංගුවක ස්කන්ධය තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ හෙවත් AMU කියලා කියන්නේ. ඒක තමයි මෙතන මේ සටහන් කරලා තියෙන්නේ. රයිට් මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. රයිට්. කාබන් 12 මේක මෙහෙමයි ලියවෙන්න ඕන. 6 කියන්නේ පරමාණුක ක්‍රමාංකය, 12 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරි. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. හරිද? ඒකේ අගය කොහොමද හොයන්නේ? මෙන්න මෙහෙමයි හොයන්නේ. මේ තියෙන්නේ මම. ඔයාලට මෙන්න මෙතන මම මේ දීලා තියෙන්නේ ඒ පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙම නැත්නම් AMU. හරිද? එකක අගය කොච්චරද කියලා මම හොයාගන්න විදිය. මේ තියෙන්නේ. මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි කාබන් 612 කාබන් 612 කියලා නිරූපණයක තියෙන සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන 12. හරිනේ? 12න් බෙදන්න ඕන. බෙදුවට පස්සේ බලන්න. කාබන් පරමාණුක ස්කන්ධය මෙන්න මේ තියෙන්නේ. කීයද? 1.99 10 ඍණ 23 ග්‍රෑම්. ඒක බෙදනවා කීයෙන්ද? 12න්. බෙදුවට පස්සේ අපිට පිළිතුරක් එනවා මෙන්න මේ තියෙන. හරි? මෙන්න අගය. මෙන්න පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය විදියට ගත්තොත් ග්‍රෑම් වලින් 1.66 10 ඍණ 24 ග්‍රෑම්. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකක එකක් සමාන වෙනවා 1.66 10 ඍණ 23කට. පැහැදිලි? රයිට්. දැන් මෙතන මම අර කිව්ව කතාවක් තියෙන මේ තියෙන. මෙන්න මේ තියෙන ඒ කාරණය. අතීතයේදී හරි අතීතයේදී පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස සැහැල්ලුම මූලද්‍රව්‍ය පරමාණු වන හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට භාවිතා කරා. රයිට්? නමුත් දැන් භාවිතා කරන හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය නෙවෙයි කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. දැන් අපි යමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැන තව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරන්න. දැන් සාපේක්ෂ නේද වචනය මොකද්ද? සාපේක්ෂ. කාට සාපේක්ෂවද මේ සාකච්ඡාව? දැන් අපි ඉගෙන ගත්තනේ මෙතෙන්දී ඒකකයක්. මොකද්ද ඒකකය? පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් මේ වෙනකොට විද්‍යාඥයෝ පරමාණු, ආයන, අණු ආදීෙහි ස්කන්ධය මනින්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් විදියට. පරමාණු වල නම්, අණු වල නම් සාපේක්ෂ අණුක ස්කන්ධයක් විදියට. පැහැදිලි? ඔය අයන එහෙම තියෙන අයනික සංයෝගවල නම් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයක් විදියට. අපි ඒව ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැන් මුලින්ම ඉගෙන ගන්න හදනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්නයි. පැහැදිලි? මෙන්න මෙතන මම ඒක නිරූපණය කරලා තියෙනවා. හරි? මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද කියන එක අපි කියනවා එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. දැන් මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න ළමයි. මේ බලන්න. මෙන්න මෙතන. මෙන්න මේ කොටස බලන්න. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. මෙන්න මේකට තමයි පුතේ අපි කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. තේරුණාද?
දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ මම ඉස්සෙල්ලා කියලා දුන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට. ඒක නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් දෙන්නත් පුළුවන්. මෙන්න මේ තියේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් කී වාරයක්ද යන්නත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපිට කියන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය මෙතිය පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් කී වාරයක් යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණුක නොවනම් අපිට මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ තියෙන සමීකරණය. right. මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා සලකන ලද මූලද්‍රව්‍යයේ ස්කන්ධය අපිට සොයන්න ඕන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඕන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ. හරි. ඒ අපිට මෙන්න මෙහෙම සමීකරණයක් ගන්න පුළුවන්. මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම කාබන් 12 පරමාණුක ස්කන්ධය කියලා. ඉතින් මෙන්න මේ පහළ කොටසට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඒක නිසා අපිට මේ සමීකරණ නැවත ඕනනම් ලියන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම මෙන්න මේ කොටසට ලියන්න පුළුවන්. මොකක් කියලාද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ලියන්න පුළුවන්. පැහැදිලි? එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමීකරණ දෙකක් ගන්න පුළුවන්. පළවෙනි එක මේකේ පේන්න තියෙනවා. මේ තියෙන එක තමයි මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ R සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදීම 12න් එක ගුණ කිරීම C පරමාණුක ස්කන්ධය. හෝ දෙවෙනි සමීකරණය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. ඔන්න සමීකරණ දෙකෙන් අපිට පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඕනෑම මූලද්‍රව්‍යයක ගණනය කරගන්න. හොඳයි ළමයි. අපි මේක ටිකක් තවදුරටත් තේරුම් ගන්න උදාහරණ ගැටලු කිහිපයක් විසඳගමු. මෙන්න පළවෙනි ගැටලුව. බලන්න පොටෑසියම් පරමාණුක ස්කන්ධය 6.476යි 10^23 ග්‍රෑම් වන අතර කාබන් 612 පරමාණුක ස්කන්ධය 1.999යි 10^23 ග්‍රෑම් වේ. සේනම් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. දැන් බලන්න මුලින්ම විසඳුම මේ තියෙන පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. සමීකරණය ලියලා තියෙනවා පොටෑසියම් පරමාණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම කාබන් පරමාණුක ස්කන්ධය කියලා. දැන් අපිට මේකේ දත්ත දීලා තියෙනවා. මෙන්න පොටෑසියම් පරමාණුක ස්කන්ධය මෙතන ආදේශ කරලා තියෙන මේ තියෙන්නේ 6.476 ග්‍රෑම්. ඊළඟට මේ පහලින් ආදේශ කරලා තියෙනවා 12න් එක ගුණ කිරීම 1.999 ග්‍රෑම්. එතන මේක විසඳුම අපිට පිළිතුරු විදියට ලැබෙනවා කීයක් කියලාද? 39ක් කියලා. ඒක නිසා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39යි. මේ 39 මම තව ඩිංගක් අර්ථකථනය කරොත් මේකේ තේරුම වෙන්නේ පොටෑසියම් පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් 39 වාරයක් විශාලයි. පැහැදිලි කතාව. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්න මෙන්න මේ පහළ කොටස පුතේ මම මේ කිව්වේ මෙන්න මේ සමීකරණයේ පහළ කොටස කියන්නේ මොකද්ද මේ? පරමාණුක ස්කන්ධ ඒකකයේ AMU එක. පැහැදිලි? එතකොට පොටෑසියම් පරමාණුක ස්කන්ධය මෙන්න මේ AMU වගේ කී ගුණයක් 39 ගුණයක් වෙනවා.
ඒක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. පොටෑසියම් වල හරි. තවත් ඒ වගේ ගැටලුවක් මේ තියෙන. සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 හැරෙන 23 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකය අන දැකන දීලා තියෙන මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය 1.666යි 10 හැරෙන 24 ග්‍රෑම් වේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. දැන් ඔන්න සමීකරණය ලියලා තියෙනවා. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණුක ස්කන්ධය බෙදීම. අන්න බලන්න මෙතෙන්ට දාපු එක මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලායි දාලා තියෙන්නේ. අපිට අගය දීලා තියෙන මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය අගය කෙලින්ම දීලා තියෙනවා. ඒ නිසා අපිට ඉස්සෙල්ලා ගැටලුවට වඩා මේක ලේසි. මොකද්ද කිව්වේ? සෝඩියම් පරමාණුක ස්කන්ධය ඉහළින් ආදේශ කරා ඊට පහළින් පරමාණුක ස්කන්ධ ඒකකයගේ ආදේශ කරා අන්න පිළිතුර වෙනවා කීයක් කියලාද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි කියලා. හරි. කොහොමද මේ 23 වෙන්නේ? මෙන්න මේකයි මේ කියවෙන්නේ. සෝඩියම් පරමාණුක ස්කන්ධය මේ තියෙන පුතේ. සෝඩියම් පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය වගේ කී ගුණයක්ද? 23 ගුණයක් වෙනවා. පැහැදිලි? පරමාණුක ස්කන්ධ ඒකකය වගේ 23 ගුණයක් වෙනවා. يعني 23 ගුණය විශාලයි. හොඳයි. දැන් බලන්න මෙන්න මේ ගණනය කිරීම එක තරමක් වෙනස්. මේකේ තියෙන්නේ මෙහෙමයි. එනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වෙන 8 ගුණයක කියලා කියනවා. අපිට කියන්නේ ඒ පරමාණු ස්කන්ධය කීයද කියලා. හැබැයි කාබන් 12 වගේ 8 ගුණයක්ලු. හරි. ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. දැන් මුලින්ම බලන්න පුතේ මේ ගැටලුව විසඳනකොට සමීකරණය ලියලා තියෙනවා. මොකද සමීකරණය හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඒ පරමාණුක ස්කන්ධය බෙදීම. හරි. මෙති 12 එක ගුණ කිරීම කාබන් 12 පරමාණුක ස්කන්ධය. හරි. දැන් ඔන්න අපි ආදේශකම දීපු දත්ත ටික මේ බලන්නකො. ඒ පරමාණුක ස්කන්ධය අපිට දීලා නැහැ. හැබැයි එකක විස්තරයක් කියලා තියෙනවා. මෙන්න මේ විස්තරය කියලා තියෙනවා. මේ තියෙන විස්තරය තමයි මෙතන මේ ලියලා තියෙන මේ බලන්නකො. මොකද්ද? ඒ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධය වගේ කියුණාත් 8 ගුණය. ඒ නිසා තමයි එතන ලියලා තියෙන්නේ කාබන් පරමාණුක ස්කන්ධය ගුණ කිරීම 8 කියලා. හරි. අන්න ඒක සමීකරණයට ආදේශ කළා. මේ තියෙන ආදේශ කරපු තුන්වෙනි වාක්‍ය බලන්න මේ තියෙන. මෙන්න මෙතන තියෙනවා පරමාණුක ස්කන්ධයට ලියලා තියෙන්නේ මොකද්ද? කාබන් 12 පරමාණුක ස්කන්ධය ගුණ කිරීම මේ වගේ 8 ගුණයක්. හරි. පහළ ඔබට පේනවා තියෙනවා 12 එක ගුණ කිරීම කාබන් 12 පරමාණුක ස්කන්ධය. එහෙනම් ඔබට පේනවා මේක දැනගත්තෙන් තොට කමන්නේ මේ ස්කන්ධෙට මේ ස්කන්ධෙ මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. එහෙනම් දැන් ඉහළ තියෙනවා 8 පහළ තියෙනවා 12න් 1. එතකොට පිළිතුර වශයෙන් අපිට නොකිය ගන්න අන්න බලන්න 96යි. ඔන්න ඔය වගේ ගැටලු එන්න පුළුවන් මේ ආශ්‍රයෙන්. හොඳයි පුතේ. කොහොමද දැන් මේ වෙන විට අපි මේ සාකච්ඡා කරන මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කරලා තියෙන්නේ. අපි ගණනය කරන විදිය දැන් ඉගෙන ගත්තා. මේ වෙනකොට ඒවා ගණනය කරලා තියෙන සියලුම මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අපි දන්නවා. දැන් මේ වගුවේ දීලා තියෙන අපි සාකච්ඡා කරන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඔබට පේනවා ඇති. පළවෙනි තීරුවේ තියෙනවා පරමාණුක ක්‍රමාංකය. මේ තියෙන පරමාණුක ක්‍රමාංකය පළමු තීරුවේ පරමාණුක ක්‍රමාංකය. දෙවෙනි තීරුවේ මූලද්‍රව්‍ය නම සංකේතය. තුන්වෙනි තීරුවේ හතරවෙනි එක යන අපිට අවශ්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. හරි. දැන් බලන්න පිළිවෙලට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. හරි. හීලියම් වල 4යි. ලිතියම් වල 7යි. පෙරලියම් වල 9යි. බෝරෝන් වල 11යි. කාබන් වල 12යි. නයිට්‍රජන් වල 14යි. ඔක්සිජන් වල 16යි. ෆ්ලෝරින් වල 19යි. ආදී වශයෙන් කැල්සියම් වල 40යි. අන්න ඔය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික අපි මේ වෙන විට දන්නවා. පැහැදිලි කතාව. දැන් මේ කටපාඩමේ තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මම එකක් ගන්නම් උදාහරණයක් මේ බලන්නකෝ. කැල්සියම් වල පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි. මොකද මේකේ තේරුම? කැල්සියම් පරමාණුක ස්කන්ධය
පරමාණුක ස්කන්ධයක. ඒ කියන්නේ මොකද පුතේ? AMU වගේ කී ගුණයක් 40 ගුණයක්. පැහැදිලි? පරමාණුක ස්කන්ධ ඒකකයේ වගේ 40 ගුණයක් වෙනවා කැල්සියම් පරමාණුක ස්කන්ධය. තව එකක් අපි ගමු. මේ බලන්න පුතේ. මැග්නීසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයගේ 24යි. ඒකේ තේරුම මොකද්ද? මැග්නීසියම් පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ AMU වගේ කී ගුණයක්? 24 ගුණයක්. ඔන්න ඕක තේරුම් ගත යුතුයි. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් ඔබ දන්න පුතේ මූලද්‍රව්‍ය අණු තියෙනවා, සංයෝග අණු තියෙනෝනේ. මූලද්‍රව්‍ය අණු වලට මතක ඇතිනේ H2 හරිද? N2 ඊළඟට Cl2 මේ මූලද්‍රව්‍යයන්. ඊළඟට හරිද? ඊළඟට ඒවට කියනවා සම පරමාණු කණු කියලාත් කියනවා. ඊළඟට සංයෝග අණු. එහෙම නැත්නම් විෂම පරමාණු කණු මේ තියෙන. CH4 ඒ කියන්නේ මීතේන් H2O හරි. මේවට කියනවා සංයෝග අණු හෙවත් විෂම පරමාණු කණු. දැන් මේ ඒ කියන්නේ පුතේ දැන් මේවා දැන් උදාහරණ මේ ජලය ගන්නකො. ජලය කියන මේක සංයෝගයක්. මේ ජලය කියන සංයෝගයේ ಗುಣ පෙන්වන කුඩාම කොටස ජල අණුව. ඒ කියන්නේ H2O. තේරුණාද? ඊට මීතේන් කියන සංයෝගයේ ಗುಣ පෙන්වන කුඩාම කොටස මීතේන් අණුව. ඒ කියන්නේ CH4. අන්න ඒවයි. එතකොට මීතේන් අණුවක ජල අණුවක හරිද? මෙන්න මේ වගේ ග්ලූකෝස් අණුවක ස්කන්ධයත් අපි ගණනය කරගන්නව පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව. ඒකට කියන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. දැන් මේක අර්ථ දැක්වීම මේ මුලින්ම දීලා තියෙනවා. මේ තියෙන මොකද්ද අර්ථ දැක්වීම? මූලද්‍රව්‍යක හෝ සංයෝග අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්න සාපේක්ෂ අණුක ස්කන්ධය නම් වේ. ඔබට පේන පුතේ මෙතන තියෙනනේ මේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් කියලා. ආන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලා? පරමාණුක ස්කන්ධ ඒකකය. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙන් කී ගුණයක්ද කියලා කියන්න පුළුවන්. ඒක තමයි මම පහලින් දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මොකක්ද? මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙන් කී වාරයක්ද යන්න. මෙතන පුතේ පොඩි වරදක් තියෙනවා. මෙතන එන්න සාපේක්ෂ පරමාණුක නෙවෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. ස්කන්ධය නම් වේ. හරි. එසා සාපේක්ෂ අණුක ස්කන්ධයට අපි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය බෙදන්න ඕන 12න් එක ගුණ කිරීම කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන්. පැහැදිලි? එහෙම නැත්නම් පුතේ මෙන්න මේ කොටස තනි වචනකින් අපි කියනවා මේකට කියන්නේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකයේ AMU atomic mass unit එක තමයි මෙතන තියෙන්නේ. අන්න අපි නිදසුනක් බලමු. මේ තියෙන අර වගේම තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වගේම තමයි වෙනස වෙන්නේ අණුව සලකන එකයි. මේ බලන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය 7.91ක් හොඳේ 7.31යි 10^23 ග්‍රෑම් වේ. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය 1.99යි 10^23 ග්‍රෑම් වේ. මේ බලන්න එම නිසා කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු එකක ස්කන්ධය බෙදන්න ඕන මෙන්න මේකේ 12න් එක ගුණ කිරීම කාබන් පරමාණුක ස්කන්ධය. මේ දින පුතේ ආදේශය මේ දින කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය ඉහළින් තියෙන මේ ලියලා තියෙන 7.31යි 10^23යි ග්‍රෑම්. ඊළඟට මේ ආදේශය මෙතන තියෙන පුතේ 15 මෙදින කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. උතර මේක සුළු කරාම අපිට එනවා ආසන්න වශයෙන් කිය 44. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. මේ කාට සාපේක්ෂවද? AMU වගේ කී ගුණයක්ද? 44 ගුණයක්. ඒතරම් ඒ ගුණයක් විශාලයි කාබන් ඩයොක්සයිඩ් අණුව. ඒක තමයි එකෙන් අදහස්. මේ තියෙන තව ගැටලුව ජල අණු ස්කන්ධය 2.99 10^23 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධයක 1.1 තියෙන පරමාණුක ස්කන්ධයක පැහැදිලිනේ 1.66 10^24 ග්‍රෑම් වේ. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. දැන් පුතේ සමීකරණය ලියාගත්ත මේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ ජල අණුවක ස්කන්ධය බෙදන්න මොකකින්ද? පරමාණුක ස්කන්ධ ඒකකේ. මේක දීලා තියෙනනේ කෙලින්ම මගේ. උතර අපිට එහෙනම් මේ බලන්න ජල අණුවක ස්කන්ධය ඉහළින් ලිව්වා පරමාණුක ස්කන්ධ ඒකයගේ පහළින් ලිව්වා. ඔක සුළු කරා නම් අපිට පිළිතුර එනවා කීයක් කියලාද? 18ක් කියලා.
එහෙනම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18ක් වෙනවා. හරි. කොහොමවත් පුතේ මෙන්න මේක මතක තියාගන්න. දැන් මේක සාපේක්ෂ අගයක් නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධයටවත් සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් එහෙම නැත්නම් දැන් අපි ඉස්සරහදී කතා කරන සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයටවත් ඒකක නැත. ඒකක නැත. හරි. කොහොම වුණත් මේ සාපේක්ෂ අණුක ස්කන්ධය, ඒ කියන්නේ මූල ද්‍රව්‍යක හෝ සංයෝගයක අණුක ස්කන්ධය අපිට සොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. අර දැන් අපි අර කිව්වා වගේ එක අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධයකින් බෙදලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේසි දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මේ වෙනකොට අපි දන්න ඕනේ එක් එක් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයලා තියෙන. ඒ නිසා අපිට පුළුවන් යම්කිසි අණුවක රසායනික සූත්‍රය අපි දන්නවනම් ඒ රසායනික සූත්‍රයේ නිරූපණය වන පරමාණු සංඛ්‍යාවල පරමාණුක ස්කන්ධවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල වීජයික්‍ය සාපේක්ෂ අණුක ස්කන්ධයට සමානයි. පැහැදිලි? යම් මූල ද්‍රව්‍යක හෝ සංයෝග අණුවක සූත්‍රයේ අඩංගු පරමාණු ගාන තියෙනනේ. අන්නේ පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල වීජයික්‍ය සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන වෙනවා. මොකක්ද ඒ කියන්නේ? මේ බලන්න. මෙන්න මේ නිදසුන් වලින් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලි පුතේ මේ බලන්න. මෙතන දීලා තියෙන නිදසුන් කීපය. මේ තියෙන වග්වක් විදියට. හරි. ප්‍රභේදය තියෙනවා. අණුක සූත්‍රය තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය තියෙනවා. බලන්නකො හදපු විදිය හරි ලේසි. හයිඩ්‍රජන් පළවෙනි එක බලන්න. හයිඩ්‍රජන් වල හරි අණුක සූත්‍රය H2. ඒ කියන්නේ පරමාණු කීයද මේ තියෙන? දෙකයි. පරමාණු දෙකයි. එක පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි පුතේ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. පරමාණු කීයක් තියෙද? දෙකක් තියෙන නිසා දෙකෙන් ගුණ කරනවා. පිළිතුර සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. පැහැදිලි? ඊළඟට යමු අපි නයිට්‍රජන් වලට. හරි. නයිට්‍රජන් වලට නයිට්‍රජන් වල අණුක සූත්‍රය N2. හොඳයි. එතකොට නයිට්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පුතේ 14යි. බලන්න පරමාණු කීයක් තියෙයි? දෙකක් තියෙනවා. ඒක නිසා මේක දෙකෙන් ගුණ කරනවා. 14 දෙක ගැන සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි. තේරුණේ? පරමාණුක ස්කන්ධයක වගේ දෙගුණයක්. අපි යමු ඔක්සිජන් වලට. බලන්න ඔක්සිජන් වල පුතේ එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. හරි. බලන්න අණුව තුල තියෙන පරමාණු දෙකක්. එහෙනම් දෙකෙන් ගුණ කරනවා. හරි. දෙකෙන් ගුණ කරනවා. පිළිතුර කීයේ? 32යි. එහෙනම් ඔක්සිජන් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ 32ක් වෙනවා. හරි. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් මෙන්න විෂම පරමාණුක අණුවන්නේ CO2. බලන්න ඒක හදපු හැටි. කාබන් පරමාණු එකයි මේකේ තියෙන පුතේ. හොඳේ. ඒක ලියන්නේ නැහනේ අපි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මේ පහළින් ලියලා තියෙන දෙකයි. හරි. ඒතර කාබන් ඩයොක්සයිඩ් අණුවක කාබන් පරමාණු එකයි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. හරි. CO2. දැන් බලමු. මෙන්න බලන්න. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් පරමාණුක 12යි පුතේ. ධන හරි එකතු කිරීම ඔක්සිජන් පරමාණු කීයක් තියෙයි? දෙකක් තියෙන මේ තියෙන. එහෙනම් ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එතකොට පරමාණුක ස්කන්ධය ඒකකයේ ඔක්සිජන් පරමාණුක 16යි. එහෙනම් 16 වගේ කී ගුණයක්? දෙගුණයක් තියෙනවා. එතකොට පුතේ බලන්නකො වෙන විදිය. හොඳේ. දැන් කාබන් පරමාණුව 12යි. ඔක්සිජන් පරමාණු එකක් 16යි 16ව දෙකක් කියන්නේ 32යි. ඕක එකතු කරාම අපිට කීයක් එනවා? 44ක්. ඒක තමයි පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් වල. පැහැදිලි කතා. හරි. යමු අනිත් එකට. ග්ලූකෝස් ටිකක් විශාල අණුවක්. බලන්න. කාබන් පරමාණු 6ක් තියෙනවා ග්ලූකෝස් වල. හොඳේ ඔය තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙයි? 12යි. ඔය තියෙන උතන කීයද? 12යි. ඔක්සිජන් පරමාණු කීයක් තියෙද බලන්න නැවත තියෙනවා. හොඳේ. කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි. අතර බලන්න විශාල පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. පරමාණු 24ක් තියෙනවා අණුවේ. දැන් බලන්න හදන විදිය. හරි. දැන් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පුතේ 12යි. හරිද? පරමාණු 6 12 සරක් 6. කාබන් 6යිනේ තියෙන්නේ. ධන හයිඩ්‍රජන් වලට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකයි. එකේව කීයක් තියෙයි? පරමාණු කීයද? 12. එක් වරක් 12. ධන. යම් ඔක්සිජන් වලට ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පුතේ 16යි.
හරි 16යි. ඒ වගේ කීයක් තියෙ පරමාණු මේ තියෙන 6ක් තියෙන. එහෙනම් 16 වරක් 6. ඔන්න ඔය ටික පුතේ එකතු කරාම සුළු කරලා අපිට එන උත්තරයක් කීයද? 180යි. ඒක නිසා ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180ක් වෙනවා. උඹ මතක තියාගන්න කාරණා එතන මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ කටපාඩමේ තියාගන්න ඕනේ. ඒව අපිට දෙනවා. ඒවා අනුව අපිට පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය. ඒ කියන්නේ මේ අයනික සංයෝග සඳහා තමයි මේක සාකච්ඡා කරන්න අපි. දැන් අයනික සංයෝග වල තියෙන පුතේ අයන. දැන් උදාහරණයක් අපි ගත්තොත් ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් කියන මේක අයනික සංයෝගයක්. මේ අයනික සංයෝගය හැදිලා තියෙන සෝඩියම් ධන අයනයි ක්ලෝරයිඩ් අයන. ඒ කියන්නේ Cl- අයනයි විශාල සංඛ්‍යාවක් දැලිසක් විදියට අයනික දැලිසක් විදියට අඛණ්ඩව බැඳිලා විශාල අයනික දැලිසක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම පුතේ අපි මෙතන NaCl කියලා පෙන්නුවට මේ අයනික සංයෝගයේ සෝඩියම් අයන විශාල ගාණක් තියෙනවා. Cl- ඒ කියන්නේ ක්ලෝරයිඩ් අයනත් විශාල ගාණක් තියෙනවා. හැබැයි අනුපාතයක් විදියට ගත්තොත් සෝඩියම් අයන 100ක් තියෙනවනම් Cl- ක්ලෝරයිඩ් අයනත් තියෙන 100 අනුපාතය එකට එකයි. ඒක නිසා අපි මේකේ මේ අණුවේ සූත්‍රය ලියනවා NaCl කියලා. ඒකට කියන්නේ ආනුභාවික සූත්‍රය කියලා. සරලම අනුපාතය තමයි ලියලා තියෙන්නේ. සෝඩියම් එකකට ක්ලෝරින් එකක් වෙන්න තමයි මේ අයනික සංයෝගය හැදෙන්නේ. උදාහරණයක් මම අර කිව්වා වගේ ඒ දැලිසක් මේ ස්ෆටිකයේ සෝඩියම් අයන 100ක් තියෙනවනම් Cl- ක්ලෝරයිඩ් අයනක් තියෙනවා 100ක්. පැහැදිලි? ඒක නිසා අනුපාතය එකට එකයි. ඒ නිසා අපි කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල රසායනික සූත්‍රය NaCl කියලා. පැහැදිලි කතාව. තව උදාහරණයක් ගමු. මෙන්න තව අයනික සංයෝගයක්. හරි. සෝඩියම් ඔක්සයිඩ් NO හරිද? N2O. මේක තේරුම් මේකයි. මේකත් අයනික සංයෝගයක්. මේක හැදිලා තියෙන පුතේ Na+ අයනයි. හරිද? O2- අයනයි. ඒ කියන්නේ ඔක්සයිඩ් අයනය. O2-. හරි. Na+ අයනයි O2- අයනයි. එතකොට මේක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේකේ සෝඩියම් අයන 200ක් තියෙනවා නම් ඔක්සිජන් අයන තියෙන පුතේ 100යි. අනුපාතය කීයද? 2ට 1යි. අන්න ඒක සතයි මෙතන සූත්‍රයේලා තියෙන N2O සරලම අනුපාතය. මේ සූත්‍රයට කියන ආනුභාවික සූත්‍රය කියලා. ආනුභාවික සූත්‍රය. ඒක නිසා ඔය අයනික සංයෝගවල අපි ගණනය කරන පුතේ සූත්‍රයක ස්කන්ධය. ඒක කියන්නේ සූත්‍ර ස්කන්ධය කියලා. ඒක නිසා ටිකක් තව ඩිංගක් විස්තර කරලා අපි කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. හොයන විදිය වෙනසක් නැහැ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියනකොට මෙතන මේ උදාහරණේ තියෙන සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. නිසා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය කියන්නේ සෝඩියම් පරමාණුයි එකයි ක්ලෝරින් පරමාණු එකයි නේ තියෙන පුතේ. සෝඩියම් වල 23යි ක්ලෝරින් වල 35.5යි. හරි. පරමාණු ගාන 1යි. එකතු කරාම උත්තරේ කීයයිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල වීජයික්‍ය. සෝඩියම් වල 23යි, ක්ලෝරින් වල 35.5යි. එහෙනම් අපිට එනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 58.5යි කියලා. හරි. අපි තව උදාහරණයකට යමුකෝ. අපි ගමු කර ඉස්සෙල්ලා කතා කර සෝඩියම් ඔක්සයිඩ් කියන එක පුතේ. N2O. අන්න බලන්න හදන විදිය දැන් මේකේ. සෝඩියම් පරමාණු කීයයිද? 2යි. එහෙනම් 23ව දෙකක් තියෙන පුතේ. ධන හරිද? ඔක්සිජන් පරමාණු 1යි 16. 23ව 2යි ධන 16යි. 23ව දෙකක් කියලා කියන පුතේ 46යි. හරි 46 ධන 16. අන්න අපිට උත්තරේ එනවා 62ක් කියලා. එහෙනම් පැහැදිලි? එහෙනම් අපිට සෝඩියම් ඔක්සයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කීයයි දෙන්නේ? 62ක් කියලා අපිට එනවා. ඔන්න ඔය විදිහට තමයි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය ගණනය කරන්නේ. right. හරි. එහෙනම් අපි මේක තුලින් සාකච්ඡා කරේ මොනවද? අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත පදාර්ථවල ස්කන්ධයමයි යොදා ගන්න ඒකක මොනවද? ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් ආදී ඒකක භාවිතා කරන. හරි. හැබැයි පරමාණු අණු අයන වගේ ඉතා කුඩා අංශවල ස්කන්ධයමයි මේක විශාල වැඩි ඒකක. අටෝග්‍රෑම් කියන එකකයත් කුඩාම එකකයත් විශාල වැඩි. ඒ නිසා අපි හදාගත්ත එකක් මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. මේ පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව තමයි අණුවක ස්කන්ධය මනින්නේ. ඒකට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. පරමාණුක බැලුවොත් අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා.
සූත්‍ර ස්කන්ධය ගන්න එකට අපි කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. ඔන්න ඒ කරුණු ටික තමයි අපි සාකච්ඡා කරේ. මේක නැවත නැවත බලන්න, හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක වැදගත් කොටසක්. මේක ඉස්සරහට තව මේ පාඩමේ තව කොටස් තියෙනවා. අපි ඒවා ඉතිරි වීඩියෝකදී ඒ කොටස් අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු.